පුතේ ගුරු කෙදර අධ්‍යාපනික රූපවාහිනී වැඩසටහන සඳහා ඔබ සම සාදරයෙන් පිළිගනු ලබනවා. අද මම ඔබ හමුවන්නේ තොරතුරු හා sannivedana තාක්ෂණය 13 ශ්‍රේණිය 8 වන නිපුණතාවය වන දත්ත සමුදාය කළමනාකරණය සම්බන්ධව වැඩිදුරටත් සාකච්ඡා කරන්නයි. කලින් වැඩසටහනේ මම ඕගොල්ලොත් එක්ක සාකච්ඡා කරා පුතේ දත්ත අර්ථ දැක්වීමේ භාෂාව සම්බන්ධව. දත්ත අර්ථ දැක්වීමේ භාෂාවක් කියන්නේ දත්ත සමුදාය නිර්මාණය කිරීම, ඊට පස්සේ දත්ත සමුදාය තුල වගු නිර්මාණය කිරීම, ප්‍රාථමික යතුරු නිර්මාණය කිරීම, දත්ත වගු අතර සම්බන්ධතා ඇති කිරීම, ඒ කියන්නේ ආගන්තුක යතුරු නිර්මාණය කිරීම, ඊට පස්සේ දත්ත වගු සංස්කරණය කිරීම, වෙනස්කම් වලට භාජනය කරන්න පුළුවන්, ඊළඟට මේ වගු ඉවත් කිරීම, ආගන්තුක යතුරු ඉවත් කිරීම, ප්‍රාථමික යතුරු ඉවත් කිරීම, අවසාන වශයෙන් අපි කතා කරා දත්ත සමුදාය ඉවත් කිරීම කියන තැනට වෙනකන් දත්ත අර්ථ දැක්වීම භාෂාවෙවත් data definition language එක තුලදී අපි සාකච්ඡා කරා. අද අපි බලාපොරොත්තු වෙන්නේ දත්ත මෙහෙයවීමේ දත්ත මෙහෙයවීම පිළිබඳව සාකච්ඡා කරන්න. දත්ත මෙහෙයවීම තුලදී මම බලාපොරොත්තු වෙනවා දත්ත මෙහෙයවීම තුල අද මම බලාපොරොත්තු වෙන්නේ දත්ත මෙහෙයවීමේ භාෂාව සම්බන්ධව ඕගොල්ලොත් එක්ක වැඩිදුරටත් සාකච්ඡා කරන්න. දත්ත මෙහෙයවීම භාෂාව හෙවත් දත්ත data manipulation language එකේ හෙවත් DML තුලදී මම බලාපොරොත්තු වෙනවා නිර්මාණය කරගත් දත්ත සමුදාය තුලට අවශ්‍ය කරන දත්ත ඇතුළත් කරන්න. ඊට පස්සේ මේක විශාල ප්‍රමාණයක් දත්ත තියෙනවා. ඒකෙන් අවශ්‍ය කරන දත්තේ ඉවතට ගැනීම. ඊළඟට මේ ඇතුළත් කරලා තියෙන දත්තවල අවශ්‍ය සංස්කරණයන් සිද්ධ කරන්න. එහෙම නැත්නම් අවශ්‍ය කරන අනවශ්‍ය දත්ත ටික ඉවත් කිරීම යන කාරණා මේ අධීර තුලදී ඕගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම අපි සාකච්ඡා කරමු අපේ දත්ත සමුදාය තුල තියෙන දත්තයක් කොහොමද අපි ඉවතට ගන්නෙ. අපි දත්ත සමුදායක් ගත්තාම මේ දත්ත සමුදාය තුල පුතේ විශාල දත්ත ප්‍රමාණයක් තියෙනවා. මේ විශාල දත්ත ප්‍රමාණය විවිධ වගුවල විවිධ ස්වරූපේ විවිධ දත්ත ප්‍රරූපයන්ට අයත්ව ගොඩ එකතු වෙලා තියෙනවා. එතකොට මේ තියෙන දත්තයන්ගෙන් අපට අවශ්‍ය කරන දත්ත එක හෝ දත්ත කීපයක් අපි වෙන් කරලා ඉවතට ගැනීම තමයි මේ සාකච්ඡා කරන්නේ. ඉවතට ගැනීම තුළදී පුතේ දත්ත සමුදාය වගුවල තියෙන දත්ත වලට හානි වෙන්නේ නැහැ. වෙන්නේ ඒ අවශ්‍ය කරන දත්තේ ඉවතට අරගෙන භාවිතා කිරීමම පමණයි. එතකොට ඒ සඳහා අපි භාවිතා කරනවා SQL කේතනයක්, select query එකක්. එතකොට මේ select query එක නිර්මාණය වෙන්නේ මේ select query එක මම මේ ඇඳලා නිර්මාණය කරලා තියෙනවා select query එක. මේකේ බලන්න select attribute. මේ කියන්නේ පුතේ අපේ දත්ත වගුවේ තියෙන columns ටික ඊළඟට මොන table එකෙන්ද from ඊළඟට where. මේ where කියන clause එක where කියන කොටස අනිවාර්ය නැහැ. මේ කොටස නැතත් අපිට දත්ත සමුදාය දත්ත ඉවතට ගන්න පුළුවන්. මේකෙන් කරන්නේ අවශ්‍ය කරන දත්ත ටික තේරීම. මොන දත්තද අපට අවශ්‍ය වෙන්නේ කියලා. එහෙම නැත්නම් අපි මේ select query එකක් ගන්නකොට යමු අපි ඊළඟ එකට මේ දත්ත වගුව දත්ත සමුදාය තුළ නිර්මාණය කරන ලද. එතකොට මේ දත්ත වගුවේ පුතේ මේ තියෙන්නේ අපේ මේ තියෙන්නේ අපි නිර්මාණය කරගත්ත දත්ත වගුවක්. මේ දත්ත වගුව තුළ මම මේ රවුන්ඩ් කරේ අපේ දත්ත ටික. මේ දත්තවල බලන්න පල්ලෙහාට තීරු තියෙනවා, තිරස් අතර පේලි තියෙනවා. මේ තිරස් කියන අවස්ථාවන් දෙක යටතේ අපිට දත්ත තෝරලා ගන්න වෙනවා. එතකොට මේ තිරස් කියන අවස්ථාවන් දෙක ඡේදනය වෙන තැන මේ තියෙන්නේ දත්ත එකතු වෙච්ච තැන. ඒ කියන්නේ දත්ත නිදර්ශකයක්, දත්තයක්, එක දත්තයක්. එතකොට මේ තිරස් අතර ගත්තාම මේකට කියනවා දත්ත රෙකෝඩයක් කියලා. සිරස් අතර ගත්තාම මේකට කියනවා දත්ත තීරුවක්. එහෙම නැත්නම් කොලම් එකක් අපේ වගුවේ තියෙන කොලම් එකක්. මේ කොලම් එකක තියෙන අපි දන්නවා එක ජාතියක දත්ත. සිටිස් කිව්වහම නගර කිව්වහම මේ තියෙන නගර පමණයි. ස්ටේටස් කිව්වහම මේ තියෙන්නේ ඒ අයගේ තත්වයේ පමණයි. නම් කිව්වහම නම් පමණයි ඒ තීරු වල තියෙන්නේ. එක ජාතියක දත්ත මේකේ අපි
එකතු කරගෙන තියෙන්නේ. හරි. අපි බලමු කොහොමද මේක දත්ත ඉවතට ගැනීම සිද්ධ කරන්න කියලා. සියලු සැපයුම් කරුවන්ගේ විස්තර නිරූපණය කරන්න. එතකොට පුතේ දැන් අර සිලෙක්ට් query එක කලින් ස්ලයිඩ් එකේ අපි කතා කරපු සිලෙක්ට් query එකට අපි ගමන් කරනවා. මේ සිලෙක්ට් query එක තුලදී අපි ලියන්න ඕනේ සිලෙක්ට් කරන්න ඕනේ. මොනවද සිලෙක්ට් කරන්නේ? සිලෙක්ට් කරන්න ඕනේ පුතේ මේ සියලුම තීරු ටික. select all columns කියන එක තමයි පුතේ මෙතන මේ තරුවෙන් කියන්නේ. තේරෙනවද? මේ තරුවෙන් කියන්නේ මේ සියලුම තීරු. එහෙම නැත්නම් අපිට මෙතනට දක්වන්න පුළුවන් මොනවද? student number, name, status, city. ඔය විදිහට අපිට පුළුවන් මේ තරුව වෙනුවට asterisk එක වෙනුවට භාවිතා කරන්න. එතකොට මේ වෙනුවට අපි පාවිච්චි කරේ තරුව. මේකෙන් කියන්නේ select all the columns. මේ සියලුම තීරු ටික තෝරන්න from කාගෙන්ද තෝරන්නේ? supplier ගෙන් තෝරන්න කියලා කියනවා. දැන් ඊළඟ උදාහරණයට ගියාම අපිට බලන්න පුළුවන්. දැන් මේ කියන්නේ කාගෙන්ද? supplier ගෙන් තියෙන සියලු තීරු ටික තෝරලා දෙන්න කියලා අපිට කියනවා. එතකොට පුතේ මේ සියලු තීරු තේරුවාම මේ සියලු තීරු වලට අදාළ පේලිත් එනවා. සියලු තීරු වල තියෙන දත්ත ටික එනවා. මේකෙදි අපිට ප්‍රතිඵලය ගත්තොත් මෙන්න මේ කියන සම්පූර්ණ දත්ත ටික අපිට ලැබෙන්න ඕන. මේ query එක run කරාම මේ S1 පෙරේරා 20 ගම්පහ කියන සියලු දත්ත ටික මේ විදිහට පහලට හම්බ වෙනවා. S2 සිල්වා ඒ විදිහට S3 රංජන් S4 සනත් 20යි ගම්පහ ආදී වශයෙන් සියලු දත්ත මේකේ මේ query එක ක්‍රියාත්මක කරාම අපට ලැබෙනවා. මොකද්ද කරන්නේ? select all the columns from supplier. supplier ගේ සියලුම තීරු ටික දෙන්න. සියලුම තීරු වල පල්ලෙහාට විභේදනයේ තිරස් විභේදනය ගැන කතා කරලා නැහැ. ඒතකොට තිරස් අතර කිසිම විභේදනයක් අපි කරන්නේ නැහැ. වෙන් කිරීමක් කරන්නේ නැහැ. සියලු දත්ත ටික අපට ලැබෙනවා. ඊළඟ එක. දැන් මේ තියෙන්නේ සප්ලයර් කියන දත්ත වගුවෙන් ගන්න කියනවා කවුද? නගර පමණක්. අන්න පුතේ. දැන් කියන්නේ මෙයා නගර විතරක් ගන්නලු. හරිද? එතකොට දැන් බලනවා select. දැන් ඔක්කොම අරන් හරියන්නේ ඉස්සෙල්ලා අපි ගත්ත පුතේ ඔක්කොම. දැන් ගන්නෙ එකයි. කාවද ගන්නෙ? city එක. city එක ගන්නවා supplier ගෙන් from supplier. supplier ගේ city කියන තීරුව අරන් දෙන්න කියලායි මෙයා කියන්නේ. supplier ගේ city කියන තීරුව අරන් දෙන්න කියනවා. අපි බලමු දැන් cities ගත්තාම පුතේ මේකේ තියෙනවා ගම්පහ, කොළඹ, ආපහු කොළඹ තියෙනවා, ආපහු ගම්පහ තියෙනවා, ගාල්ල. ඇත්තටම ගත්තොත් මේකේ නගර කීයක් තියෙනවද? මේකේ ඇත්තටම නගර 3යි තියෙන්නේ. දෙපාරක් ඩුප්ලිකේට් තියෙනවා. කොළඹ 2යි, ගම්පහ 2ක් තියෙනවා. ඒ නිසා ඩුප්ලිකේට් ටික අයින් කරලා අපිට අවශ්‍ය කරන නගර විතරක් ගන්න. නගරවල ඩුප්ලිකේට්ස් නැතුව ගන්නයි අපි මේ ඊළඟට උත්සාහ කරන්නේ. සියලුම සැපයුම් කරුවන් සිටින නගර පමණක් නගර පමණක් නිරූපණය කරන්න. නගර විතරයි කියන්නේ without duplicates. එහෙනම් මොකද කරන්නේ? මේකට අපි පාවිච්චි කරන වචනය distinct කියලා. මේකට භාවිතා කරන වචනය තමයි distinct. D-I-S-T-I-N-C-T distinct. මේකෙදි කරන්නේ මේ අදාළ කරන ශේත්‍රය තුල තීරුව තුල තියෙන ඩුප්ලිකේට් සයින් කරනවා. ඩුප්ලිකේට්ස් අගයන් ටික ඉවත් කරනවා. select distinct city. බලන්න පුතේ මේ ලියන විදිය. select distinct city. distinct කරන්න. ඒ කියන්නේ ඩුප්ලිකේට් දැන් city කියන තීරුව තෝරලා මේ තියෙන city කියන තීරුවේ ඩුප්ලිකේට්ස් අගයන් ඉවත් කරනවා. එතකොට අපිට ලැබෙන්නේ මේ ගම්පහ, කොළඹ, ගාල්ල කියන අවස්ථාවන් 3 විතරයි. යමු ඊළඟ එකට බලන්න.
ඊළඟට අපිට කියනවා කොළඹ නගරයේ සිටින සැපයුම් කරුවන්ගේ විස්තර නිරූපණය කරන්න. දැන් මෙච්චරලා පුතේ අපි පාවිච්චි කරේ select all from. එහෙම නැත්නම් select attribute from table එක. එහෙම නැත්නම් select වගුවේ අදාළ වන තීරු ටික from මොන වගුවද කියන එක විතරයි. where කියන කොටස පාවිච්චි කරේ නැහැ. දැන් අපිට සිද්ධ වෙනවා. දැන් අපි කියන්නේ මොනවද? සැපයුම් කරුවන්ගේ විස්තර කොළඹ නගරයේ සිටින. එහෙනම් මේගොල්ලෝ විතරක් වෙන් කරන්න ඕනි අපි. එහෙනම් තිරස් විභේදනයක් අපිට ඕන කරනවා. සිරස්ස තමයි ඉස්සෙල් මෙච්චරලා අපි කතා කරේ. සිටි විතරක් ගන්න. එහෙම නැත්නම් මේ තීරු ටික විතරක් ගන්න මෙච්චරලා සාකච්ඡා කරා. දැන් අපි කතා කරනවා තිරස් අතර රෙකෝඩයක් විදිහට දත්ත ඉවතට ගන්න. කොළඹ නගරයේ සිටින සැපයුම් කරුවන්ගේ විස්තර. සැපයුම් කරුවන්ගේ විස්තර කිව්වම පුතේ මේ සියලුම විස්තර සැපයුම් කරුවන්ගේ විස්තර තමයි. එහෙනම් මේ රෙකෝඩ ටික වෙන් කරලා අරන් දෙන්නයි කියලායි කියන්නේ. මේ සඳහා අපි භාවිතා කරනවා where clause එක. select all. හරි. කවුද? student number, name, status, city කියන අවස්ථාවන් හතරම තීරු හතරම අපි ගන්නවා. මේ තීරු හතරම ඕනේ select all කියන්නේ ඒකයි from කාගේද supplier ගේ තීරු හතරම අවශ්‍යයි. ඊළඟට කියනවා where condition එකක් දෙනවා city equal Colombo. ඒ කියන්නේ මේ city කියන තීරුවේ කොළඹ කියන එක සඳහන් වෙලා තියෙන තීරු පමණයි මට ඕනේ. ඔක්කොම ඕනේ මේ කියන ටික ඔක්කොම ඕනේ මේ තීරු ඔක්කොම ඕනේ. හැබැයි city තීරුවේ කොළඹ තියෙන අයගේ විතරයි. අනිත් අය ඕනේ නැහැ. මේගොල්ලෝ ඕනේ නැහැ යාට. මේගොල්ලෝ ඕනේ නැහැ. හරි? එතකොට මේ select query එක ක්‍රියාත්මක කරාම අපට ලැබෙනවා මොනවාද? S2 සිල්වා 10යි කොළඹු, S3 සිල්වා 30යි කොළඹු කියලා අපට හම්බ වෙනවා ප්‍රතිඵලයේ විදිහට. ඊළඟට බලමු. ගම්පහ නගරයේ සිටින සැපයුම් කරුවන්ගේ නම් පමණක් නිරූපණය කරන්න. අන්න දැන් කියනවා පුතේ මොකද්ද? සිරස් විභේදනය සහ තිරස් විභේදනය කියන අවස්ථාවන් දෙකම කරන්නලු. තිරස් සහ සිරස් කියන විභේදනයන් දෙකම කරන්නලු. දැන් බලන්න තිරස් විභේදනය කරන්න. දැන් මේකෙදි පුතේ අපි සාමාන්‍ය ප්‍රැක්ටිකලි පොඩ්ඩක් හිතුවොත් ප්‍රායෝගික පැත්තට ගිහිල්ලා මේකෙදි අපි බලන්න ඕනේ මේ දත්ත වගුවල කොයි විභේදනය පළමුව කරොත්ද කොයි විදියට මෙයාව සිද්ධ කරගත්තොත්ද වඩාත් කාර්යක්ෂම විදියට දත්ත ටික ගන්න පුළුවන් කියලා. එතකොට මේ දත්ත තේරීමේදී ඒ අපේ පරිගණක තුල තියෙන උපරිම දත්ත සකස් කිරීමේ හැකියාව භාවිතා නොකරන ආකාරය, කියන්නේ අපේ ධාරිතාව ඉක්මවා නොයන ආකාරයේ මේ දත්ත සකස් කිරීම දත්ත වෙන් කර ගැනීම සිද්ධ කරන්න අපි පුරුදු වෙන්න ඕනේ. දැන් මේක නම් එච්චර ලොකු දත්ත ප්‍රමාණයක් ඇත්තෙත් නැහැ. ලොකු සකස් කිරීමක් එහෙම නැත්නම් ලොකු ක්වයරි එකක් ක්‍රියාත්මක කරන්නේත් නැහැ. හරි? ඒ නිසා අපි බලනවා දැන් මොකද්ද? මෙයා කියන්නේ ගම්පහ නගරයේ සිටින සැපයුම් කරුවන්ගේ නම් පමණක්. හරි. දැන් අපි ගන්න select මට කියන්න. දැන් මොකද වෙන්න ඕනේ? select ඉල්ලන්නේ මොනවද? නම් විතරයි. එහෙනම් select name. අනිත් විස්තර ඕනේ නැහැ. select name from කාගෙන්ද ගන්නේ? දැන් කාගෙන්ද ගන්න ඊළඟට? supplier ගෙන් ගන්න ඕනේ. මේක ගන්න ඕනේ supplier ගෙන්. select name නම් ටික ගන්නවා supplier ගෙන්. where මොකද කරන්නේ? where city equal ගම්පහ. ඒ කියන්නේ කවුද? මේ city කියන තීරුවේ ගම්පහ කියලා සඳහන් වෙන අයගේ නම් පමණයි අපට උවමනා කරන්නේ. අනිත් අයගේ නම් ගන්නෙ නැහැ. දැන් මේකේ බැලුවහම පුතේ පේනවද? තිරස් විභේදනය තියෙනවා where clause එකෙන් මේ ටික එන්නේ. මෙයත් where clause එකෙන් හැදිලා එන්නේ. ගම්පහණයත් ගම්පහ. ඊළඟට select name පමණයි ගන්නෙ. අන්න එතකොට මේ ටික වෙන්ගලා එනවා. මේ අපිට පේනවා මම මේ වෙන වර්ණයක් ගන්නම්. දැන් මේ තියෙන්නේ පුතේ අපිට එන ප්‍රතිඵලය
අනිත් ඒවා එන්නේ නැහැ. මේ කියන්නේ සිරස් විභේදනය සහ තිරස් විභේදනය කියන අවස්ථාවන් දෙක ඡේදනය වෙන අවස්ථාවන් විතරයි මේකේ ස්ක්වයර් එකේ ප්‍රතිඵල විදිහට අපට ලැබෙන්නේ. ඊළඟ අවස්ථාව බලමු. 1000ට වඩා වැඩි ණය මුදලක් සහිත ගාල්ල ශාඛාවේ ණය අංක එළියට ගන්නලු. 1000ට වඩා වැඩි. බලන්න මේක නිකන් අපි ඇහි මිම්මට බලලා බලන්න. 1000ට වැඩි 1200 වැඩි 2100 වැඩි 900 නැහැ 600 නැහැ 1750 1500 3000 1000ට වඩා වැඩි නෑ 17 වැටෙන 1000ට සමාන විදිහට 1000ට වැඩි කියන්නේ නෑ. හරි. දැන් බලන්න මේක කොහොමද ගන්න ඕනේ? දැන් මේකේ ඉස්සෙල්ලා අපි ගත්තේ city equal කොළඹ. ඒ කියන්නේ සමාන කිරීමක්. අගය තීරුවේ තියෙන අගයට සමාන කිරීමක්. දැන් කියන්නේ සංසන්දනය කිරීමක්. මේකෙදි පුතේ දැන් කරන්නේ සංසන්දනය කිරීමක්. ඒ කියන්නේ amount කියන තීරුව වැඩිද කියලා බලනවා 1000ට වඩා. amount එක 1000ට වඩා වැඩිද කියලා පරීක්ෂා කරන්නයි යන්නේ. එහෙම වැඩි වෙන අයගේ මොනවද ඉල්ලන්නේ? ණය අංක loan numbers. ඒ කියන්නේ මේ තීරුවේ තියෙන අගයන් විතරයි ඕනේ. ඒ කියන්නේ 1200 ඉන්න කෙනා ඒ කියන්නේ L003 001 කියන එක ඊළඟට මෙයා වැඩි 2100 වැඩි L002 කියන එක කෙනා වෙනවා එළියට. ඊළඟට 1750 වැඩි L005 කියන එක කෙනා එනවා එළියට. 1500 වැඩි L006 කියන කෙනා එනවා එළියට. 3000 වැඩි L007 කියන කෙනා එනවා එළියට. ඒ කියන්නේ මේ තියෙන ප්‍රතිඵල ටික මේක ප්‍රතිඵලයක් 2 3 4 5 ප්‍රතිඵලයේ විදියට ওই ටික තමයි අපිට ලැබෙන්නේ. බලමු කොහොමද ලියන්නේ. select loan numbers. අන්න අපි සිරස් විභේදනය කරා. loan numbers ටික එළියට ගන්නලු. from loan කියන table එකෙන් ගන්නලු loan numbers ටික. where city එක කොහෙද? city එක පුතේ කියන්නේ ගාල්ල city එකට අදාළව සහ ගාල්ල නගරයේ සිටින සහ ගාල්ල නගරයේ සිටින සහ ඊළඟට කියනවා amount එක 1000ට වඩා වැඩි අය. ගාල්ල නගරයේ සහ අගය 1000ට වඩා වැඩි අය. එතකොට මේකෙදි ඉස්සෙල්ලා මට එක තැනක් මග ඇරුණ පුතේ. ඒ තමයි මොකද්ද ගාල්ල නගරය කියන එක. ගාල්ල නගරේ නම් මේ පහම එළියට එන්නේ නැහැ. එතකොට ගාල්ල නගරයට අදාළ අගයන් විතරයි එන්නේ. මම මේකේ වෙන පාටකින් මාක් කරන්නම් ගාල්ල නගරය. දැන් ගාල්ල නගරය කිව්වහම මේ ටික ගාල්ල 1 ගාල්ල 2යි. මේ දෙකනොත් මෙයා 900 එන්නේ නැහැ. ගාල්ල 1000ට වැඩි ටික මාක් කරලා තියෙනවා. එතකොට මෙයාව එළියට එනවා. ඒ කියන්නේ රතු පාටින් සහ නිල් පාටින් කියන අවස්ථාවත් දෙකෙම මම සටහන් කරපු අගේ එක අගයයි. එතකොට මේක එන්නේ 5ක් එන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න මෙන්න මේ city කියන කොටස සහ මේ and කියන කාරකය අයින් කරා නම් මේකේ මේ රතු පාටින් මාක් කරපු අවස්ථාවන් පහම එළියට එනවා. ඒ කියන්නේ loan එකේ අගය 1000ට වඩා වැඩි කියන සියලු දෙනාම එළියට එනවා එතනදී. මම මේ කොටස ඇතුළත් කරාට පස්සේ මේ n කාරකයත් එක්ක බලන්න. එතකොට ඒ කියන්නේ මේ city එක ගාල්ල වෙන්න ඕනේ සහ amount එක 1000 වෙන්න ඕනේ. city එක ගාල්ල වෙලා amount එක 1000 වෙන අවස්ථාවන් දෙකම ඒ කියන්නේ කොන්දේස් දෙකම තෘප්ත කරන තැන විතරයි මේකදී ප්‍රතිදානය විදියට අපට ලැබෙන්නේ. හරි. අපි බලමු මේ ක්‍රියාකාරකමත් එක්ක 1000ත් 1500ත් අතර ණය මුදලක් ඇති ණය අංක සොයා ගන්න. දැන් මොකද කරන්නේ? 1000ත් 1500ත් අතර තියෙන ණය මුදල් තියෙන ණය අංක ටික ඕනේ. මේකේ ඉස්සෙල්ලා එකේ අපි අවස්ථාවන් දෙකක් ගත්තා පුතේ. මොකක්ද අවස්ථාව? ගාල්ල ශාඛාව සහ ඊළඟට ගත්තා ණය මුදල. දැන් මේකෙදි ගන්නේ ණය මුදල පමණයි. ඒකට අදාළව ණය අංක ටික ඕනේ. ණය අංක ටික අපි ලබා ගන්නයි යන්නේ.
17 1500ත් අතර. එතකොට 17 1500ත් අතර වෙන ණය අංක ටික බලමු. 1218 වැඩි 1500ට අඩුයි. 2118 වැඩි හැබැයි 1500ට වැඩි. පරාසය ලකුණු කරොත් මෙතන තියෙන උපරිම පරාසය 1500යි අවම පරාසය 1000යි. ඕකයි මෙයා කියන්නේ. උපරිම පරාසය 1000යි. sorry. උපරිම පරාසය 1500යි අවම පරාසය 1000යි. එතකොට මේ පරාසයෙන් පිට එනම් මෙයා එන්නේ නැහැ. 900 18 අඩුයි පරාසයෙන් පිට. 600 18 අඩුයි. 1750 1500ට වැඩි පරාසයෙන් පිට. 1500 මොකද වෙන්නේ? 1500 කියන එක 18 වැඩි. හැබැයි 1500ට වැඩි නැහැ. 1500ට සමානයි. එයාවත් අපි ගන්නෙ නෑ. 3000 1500ට වැඩි එයත් එන්නේ 1000 මොකද වෙන්නේ 1000ත් 1500ට 2500ට අඩුයි 1000ට වැඩි නෑ 1000ට සමානයි ඒ නිසා එයාවත් එන්නේ නෑ හැබැයි පුතේ අපි මේකදී පාවිච්චි කරන්නේ between කියන වචනේ පාවිච්චි කරන්න යන්නේ between amount එක between 1000 and 1500 කියන එක 1000 සහ 1500 අතර කියන පරාසය ගන්නකොට පාවිච්චි කරේ between කියන වචනේ. එතකොට මෙයත් එනවා අවස්ථාවන් තුනක් එළියට එනවා. හැබැයි පුතේ ගන්නේ loan numbers විතරයි. ඒ කියන්නේ මේ තීරුවෙන් තෝරනවා මෙන්න මේ පැත්තට බලන්න මේ රෙකෝඩ් තීරු සහ පේලි ඡේදනය වෙන අවස්ථාවන් මේ අවස්ථාවන් ඡේදනය වෙන අවස්ථාවන් ටික විතරයි අපේ ප්‍රතිඵල විදියට අපට ලැබෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ ටික අපට ප්‍රතිඵල විදියට හම්බ වෙනවා. මෙයාව එනවා. මෙයා වෙනවා. මෙයාව එනවා. 1000 1500 අතර පාවිච්චි කරේ පුතේ between කියන එක. ඒ විදියට අපිට ගන්න පුළුවන්. between කියන්නේ නැතුව මට මේක ලියන්න පුළුවන්. amount greater than 1000 and amount less than 1500 කියලා ඔය විදිහට ලිව්වොත් පුතේ අපට මේ අවස්ථාවන් දෙක ගිලිහිලා යනවා. මේ where clause එකට මේ කොටස නැතුව මේ මාක් කරන කොටස නැතුව ඒ වෙනුවට මේ කොටස ඇතුළත් කරොත් අපට ලැබෙන්නේ 1200ට අදාළ loan number එක විතරයි. මේ L006 සහ L008 කියන අගයන් දෙක අපට ප්‍රතිඵල විදියට ලැබෙන්නේ නැහැ. එතකොට මේ දෙන්නගේ වෙනසක් තියෙනවා queries දෙකේ. මොකද amount between 1000 and 1500 කියන එකයි amount greater than 1000 and amount less than 1500 කියන එකයි මේ statement දෙක වෙනස්. භාවිතා කරන්න පුළුවන් ඒ වුණාට ordering of result මේකදී පුතේ කරන්නේ ප්‍රතිඵලය අපි සකස් කර ගන්නවා අපට ගැළපෙන පරිදි ඒ කියන්නේ ආරෝහණ හෝ අවරෝහණ ආකාරයට ආකාරාදී පිළිවෙලට එහෙම නැත්නම් ඉංග්‍රීසි නම් ටිකක් ගත්තොත් මේ නම් වල පුතේ තියෙන්නේ අකුරු පිළිවෙල ආකාරාදී පිළිවෙල ඒකේ රිවර්ස් ඕඩර් එක එහෙම නැත්නම් ඉලක්කම් ගත්තොත් ඉලක්කම් වල ආරෝහණ පිළිවෙල හෝ අවරෝහණ පිළිවෙල ඔය අවස්ථාවන් තමයි අපි මේ සාකච්ඡා කරන්නේ ඕඩර් එක අපි පාවිච්චි කරන්නේ ඒකටත් දැන් මේ දත්ත ඉවතට ගැනීමනේ select මොනවද ගන්න ඕනේ attributes ටික අපි දුන්නා ඕන කරන එළියට එන්න ඕන data මොන column වලින් දෙන්න ඕනේ from මොන table එකෙන්ද where මොනවද අපි තෝරලා ගන්නවා නම් ඒ යම්කිසි තේරීමක් තිරස් විභේදනයක් සිදු කරනවා නම් ඒ අදාළ කොන්දේසිය මේක මෙතනට අත්‍යවශ්‍ය නැහැ
මේක ඔප්ෂනල් තියෙන්නේ. order by අන්න වචනේ අපි පාවිච්චි කරන්නේ මෙතනදී order by කියන එක. order by order කරන්නේ මොකෙන්ද? attribute එක ලියන්න ඕනේ එකක් හෝ කීපයක් තියෙන්න පුළුවන්. හරි. එතකොට අපිට order කරන්න පුළුවන් state දැන් අපි ගත්තොත් අර අපේ supplier table එක ගත්තොත් ඒකේ status කියන එකයි name කියන එකයි දෙකම ගන්නත් පුළුවන්. එක්ක status ගන්න පුළුවන්, එක්ක name විතරක් ගන්න පුළුවන්. හරි. එතකොට මේකට attributes අපිට එකක් හෝ කීපයක් ගන්න පුළුවන්. ඊට පස්සේ ASC එහෙම නැත්නම් DESC. ASC කියන්නේ පුතේ ascending කියන එක. ascending කියන්නේ ආරෝහණ පිළිවෙලට. ඒ කියන්නේ අඩු තැන ඉඳන් වැඩි තැනට. ascending. descending කියන්නේ වැඩි තැන ඉඳන් අඩු තැනට. අවරෝහණ පිළිවෙල. දැන් මේක ආරෝහණ අවරෝහණ සංඛ්‍යාත්මක වශයෙන් සාකච්ඡා කරලා නම් ගත්තොත් නම් වල අකුරු පිළිවෙල ඉංග්‍රීසි හෝඩිය අකුරු ගත්තොත් A සිට Z දක්වා එහෙම නැත්නම් Z සිට මේ තියෙන්නේ A සිට Z දක්වා පරාසය මේ තියෙන්නේ Z සිට A දක්වා දත්ත ඕඩර් කරන විදිහ. ascending සහ මෙයා ascending මෙයා descending පුතේ. බලමු අපි මේකෙදි කරන්න. Display supplier details in ascending order of status. දැන් supplier details ගන්නලු supplier ලගේ details කිව්වම මේ සියල්ල එයාගේ details තමයි. එතකොට අපි මොනවද ගන්න ඕනේ? select is number, name, status, city. එහෙම නැත්නම් මේ සියලුම තීරු ගන්න නිසා අපිට දාන්න පුළුවන් select all from කාගෙන්ද ගන්නේ? supplier ගෙන් ගන්නේ. select from order by. දැන් මේකේ තෝරන්න කියලා නෑනේ කවුරුවක්වත්. ගම්පහ නගරයේ ඉන්න අයද, කොළඹ නගරයේ ඉන්න අයද එහෙම තේරීමක් නෑ. හරි? ඒ නිසා from supplier order by status. මේ status කියන තීරුව පදනම් කරගෙන ඒකේ අගය AC කියන්නේ ආරෝහණ අඩු එකේ සිට වැඩි එකට පෙළ ගස්වන්නේ කියලා කියන්නේ. මේකෙදි පුතේ මේකේ අපේ ඉස්සරලා මෙන්න බලන්න. මෙයා 1 අඩුම එක්කෙනා එයානේ අඩුම එක්කෙනා 1. ඊළඟට ඉන්නවා මේ දෙන්න. ඒ දෙන්නගෙන් ඉස්සරලා ඉන්නේ 20. එහෙනම් මෙයා 2. මෙයා 3 4 5 ආදී විදිහට අපට පුළුවන් මේකෙදි දත්ත ටික පිළිවෙලට ගන්න. පිළිවෙලට සකස් වෙන්නේ කාගේ පිළිවෙලද? මේ ස්ටේටස් කියන කොලම් එකේ තියෙන පිළිවෙල තමයි පිළිවෙල වෙලා තියෙන්නේ. හරි. එතකොට මේකේ රිසල්ට් එක වෙන්නේ මුලින්ම මේ පේලිය, මේ රෙකෝඩය, දෙවෙනි රෙකෝඩය, තුන්වෙනි රෙකෝඩය, තුන්වෙනි රෙකෝඩය, හතරවෙනි රෙකෝඩය, පස්වෙනි රෙකෝඩය ආදී වශයෙන් තමයි දත්ත ඉවතට ගන්න මේකෙදි. Display details of suppliers in descending order of name of those who are in London. Those who are in London. නෙමෙයි. අපි කියමු කොළඹ කියලා. කොළඹ නගරයේ සිටින ළමුන්ගේ කොළඹ නගරයේ තියෙන සැපයුම් කරුවන්ගේ නම් display suppliers in display details of supplier in descending order of names of those who are in Colombo. කොළඹ නගරයේ ඉන්න අයගේ ගන්නයි තියෙන්නේ විස්තර ටික. බලන්න details ගවුවාම මේ සියලු details ගන්න ඕනේ තිරස් විභේද. එතකොට මේ තීරු විභේදනයක් කරන්නේ නැහැ. සියලු තීරු ටික ගන්න ඕනේ select all from supplier. දැන් අන්න අපේ where clause එක එන්න ඕනේ. where මොකද කරන්නේ? city එක කොළඹ. city එක ගන්නවා කොළඹ. කොළඹ නගරයට ගත්තා. where city equal
කොළඹ අන්න කොළඹ නගරය ගත්තා. ඊට පස්සේ order by name මේ තීරුව පදනම් කරගෙන order කරන්නලු descending ඉස්සෙල්ලා ගත්තේ සංඛ්‍යාත්මකය දැන් ගන්නේ අක්ෂරවල ඉංග්‍රීසි හෝඩියේ තියෙන පිළිවෙලේ රිවර්ස් ඕඩර් එක තමයි මේ ගන්න descending කිව්වහම ආරෝහණ නෙමේ අනිත් පැත්ත අවරෝහණ ඉස්සෙල්ලා ගත්තේ ascending ඒ ආරෝහණ දැන් ගන්නේ අවරෝහණ ඒ කියන්නේ descending order එකක් ගන්න order by name descending aggregate value functions අපි මේවා සමහරලාට ඔයගොල්ලෝ Excel ගැන හදාarලා තියෙනවා නම් ඒ එතනදිත් අපි මේ aggregate functions ගැන ගෙන අරන් තියෙනවා. දැන් මේ කතා කරන sum ඒ කියන්නේ එකතුවක් ගන්න, average සාමාන්‍යය ගන්න, max උපරිමය ගන්න, min අවමගය ගන්න, count ගණනය කරගන්න, තියෙන instance ගන්න, නිදර්ශක ගන්න ගණනය කරන්න වගේ දේවල් වලට අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. මේ අගයන් අපිට පාවිච්චි කරන්න දැන් මේ ගණනය කිරීම සඳහා සාමාන්‍යයේ අක්ෂර වලට ගන්න බෑනේ පුතේ. මේවා ගන්න වෙන්නේ හැමදෙස්සම සංඛ්‍යාත්මක අගයන් වලට. එතකොට මේ කියන aggregate functions ක්‍රියාත්මක කරන්නේ සංඛ්‍යාත්මක අගයන් සහිත තීරු සඳහාම පමණයි. නම් ගත්තොත් නම් වල අපිට අගය ගණනය කිරීමක් කරන්න බෑ. උපරිම අගයක් අවම අගයක් හොයන්න බෑ නමක. එතකොට මේවා ගන්න හැමතිස්සෙම සංඛ්‍යාත්මක අගයන්. එහෙම නැත්නම් ඒවා මුදල් වෙන්න පුළුවන්. ඊට පස්සේ මොනවා හරි ඉලක්කමක් භාවිතා වෙන අවස්ථාවක් වයසක් වෙන්න පුළුවන්. මුදල් ඒකකයක් වෙන්න පුළුවන්. දිනයක් වෙන්න පුළුවන්. වගේ දේවල් අපිට ගණනය කිරීම සඳහා භාවිතා කරන්න පුළුවන්. බලන්න සැපයුම් කරුවන් ගණන නිරූපණය කරන්න. දැන් සැපයුම් කරුවන් ගණන දැන් බලන්න දැන් මේකේ ගයින්න ඕනේ සැපයුම් කරුවන්. දැන් මේ සැපයුම් කරුවන් ගයින්න අපිට මේ ඕන තීරුවක් භාවිතා කරන්න පුළුවන් නේ පුතේ. මේ ඕන තීරුවක ඉන්ස්ටන්ස් ගණනය කරන්න පුළුවන්. මේ හැම එකකින්ම ලැබෙන සංඛ්‍යාත්මක අගයක්. දැන් මේකේ ගණනය කරන්න මිසක මේකේ සැපයුම් කරුවන්ගේ එකතුව කියන්න කියලා කියන්නේ නැහැ. ඒ නිසා අපිට පුළුවන් මේ S number එහෙම නැත්නම් supplier number කියන එක පාවිච්චි කරන්න. select count අන්න අපි පාවිච්චි කරනවා aggregate function එක count කියන එක. count S number මේ තීරුවෙන් ගණනය කරන්නලු. S number එකෙන් ගණනය කරන්නලු from supplier. දැන් මේකේ supplier කියන වගුවේ S number කියන තැන තියෙන instance ගණන නිදර්ශක ගණන ගණනය කරලා කියන්නලු. කීයද මේකේ නිදර්ශක ගණන? 1 2 3 4 5යි. නිදර්ශක ගණන 5යි. අපිට මේකේ value එක හම්බෙන්නේ 5යි කියලා. නැතු S1 S2 S3 කියලා අපිට අගයක් හම්බෙන්නේ නැහැ. අගය 5යි කියලායි අපිට ලැබෙන්නේ. ඊළඟ අවස්ථාව. කොටස් වල සාමාන්‍ය බර සොයන්න. දැන් පුතේ ඉස්සෙල්ලා බලන්න මේවා එකතු කරන්න පුළුවන්ද කිසිසේත්ම එකතු කරන්න බෑ. මොනවාද? P number, name, color, city ඕවා එකතු කරන්න බෑ. එකතු කරන්න පුළුවන් එකම තීරුව තමයි මේ බර කියන තීරුව weight එක. හරි. මෙයා කියනවා කොටස් වල සාමාන්‍ය බර සොයන්න. අන්න පුතේ අපි ගන්න ඕන select කවද කොටස් වලනේ එළිය එකතුව ගන්න ඕනේ. එහෙනම් select all ගන්න පුළුවන්ද? මේවා වගේ වැඩක් නැහැ. select weight. හැබැයි weight එක විතරක් අරන් හරියන්නේ නැහැ. weight එකේ සාමාන්‍ය අගය ඕනේ. average එක ඕනේ. එහෙනම් මොකද කියන්නේ? select AVG මේ කියන්නේ average කියන එක aggregate function එක වරහන් ඇතුලේ මොන තීරුවද අපි ගන්නෙ? weight from part කියන table එකේ weight කියන තීරුවේ තියෙන අගයන් එකතු කළා ඒ අගයන් ගණනෙන් බෙදුවාම ලැබෙන පිළිතුර අපට ප්‍රතිදානය කරනවා මේ SQL ශ්‍රිතය විසින්. SQL function එක විසින් select query එක විසින්. මේකේ සාමාන්‍ය අගය මොකද වෙන්නේ? 40යි 70යි 30යි 50යි එකතු කළා කීයද බෙදන්නේ? 4ෙන් බෙදලා අපිට පිළිතුරක් ලැබෙවි මොකක් හරි. ඊළඟ අවස්ථාව සපයන ලද උපරිම ප්‍රමාණය සොයා ගන්න. සපයන ලද උපරිම ප්‍රමාණය සොයා ගන්න. අන්න පුතේ දැන් තියෙනවා සපයන ලද උපරිම ප්‍රමාණය. මේ සැපයුම් මේ ඉන්න අයගේ මේ පාර්ට්ස් වල
උපරිම අගය සපේ weight එක කොච්චරද කියලායි හොයන්න යන්නේ. දැන් මේක හොයනකොට දැන් මේ තීරු ඔක්කොම අරගෙන වැඩක් නැහැ. ඉස්සෙල්ලා වගේමයි. අපිට ඕන කරන්නේ මේ weight කියන තීරුව පමණයි. බලනවා මොකද කරන්නේ? උපරිම අගය හොයන්න ඕනේ. එහෙනම් max aggregate function එක අපි පාවිච්චි කරන්නේ max. max weight from part. weight කියන තීරුවේ උපරිම අගය, ඒ කියන්නේ මෙයාගේ ප්‍රදානය වෙන්නේ 70 කියන අගය. 70 ප්‍රදානය කරනවා පිළිතුර විදිහට. ඊළඟට බලමු අවම අගය. කොළඹින් සපයන ලද මුළු බර සොයන්න. කොළඹින් සපයපු මුළු බර. කොළඹ දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්නගේ මුළු ගණනයි ඕනේ. එහෙනම් ඔන්න පුතේ දැන් අපිට එකතුව ගන්න ඕනේ. හැබැයි කොහොමද? තිරස් විභේදනයක් කරලා ඒ ලැබෙන අගයන් වල උපරිමයයි ගන්න ඕනේ. තිරස් විභේදනයේ උපරිමය. ඒ කියන්නේ මේ දෙන්නාගේ මෙන්න මේ අගයන් දෙකේ එකතුව 70යි කියලායි අපිට එන්න ඕනේ. මේ සඳහා අපි select query එකක් ක්‍රියාත්මක කරනකොට where clause එකත් එක්ක ගන්න වෙන්නේ. select weight with sum එකත් එකයි ගන්නෙ. select sum weight තීරුවයි ගන්නෙ. ඒකෙදි from part table එකෙන් ගන්න where city equal Colombo. city කියන තීරුවේ කොළඹ කියලා තියෙන weight එකේ එකතුව ලබා දෙන්න කියලයි කියන්නේ. කොළඹ කියලා තියෙන අයගේ weight තීරුවේ තියෙන අගයන් වල එකතුව දෙන්නයි කියන්නේ. හරිද? දැන් මේක පුතේ දිගින් දිගට කීපයක් කරනකොට ඕගොල්ලන්ට ඕක බොහොම සරල දෙයක් වෙනවා. මේක සාමාන්‍ය ව්‍යවහාරික දෙයක්ම තමයි අපි භාවිතා කරන. ඒක අපි අර භාවිතයක් නැති මේ ප්‍රරූපයෙන් අපි භාවිතා නොකරන නිසා මේ ගැටලුව තියෙන්නේ. ඔය ප්‍රරූපයේ අපි සාකච්ඡා කරනකොට ප්‍රශ්න දෙකක් තුනක් සාකච්ඡා කරනකොට අපිට මේක ඉතා පහසුවෙන් වටහා ගන්න පුළුවන් කොහොමද මේ ෆන්ක්ෂන්ස් භාවිතා වෙන්නේ SQL කෝඩ් එකක් ලියන්නේ කියන එක. දැන් අපි බලමු කොහොමද අලුතෙන් වගුවකට දත්ත ඇතුළත් කරන්නේ. දත්තයක් ඇතුළත් කරනවා නම් අපි පාවිච්චි කරන්නේ insert. කොහෙටද insert into කොහෙටද table එක. table එක ගත්තාම table එකේ පුතේ තියෙනවා මොන කොලම් වලටද අපි මේ දත්ත ඇතුළත් කරන්නේ. ඊට පස්සේ values මේ කොලම් වලට ඇතුළත් කරන අගයන් මොනවද? වගුවකට දත්ත ඇතුළත් කරනකොට මොන වගුවටද දත්ත ඇතුළත් කරන්නේ? වගුවේ කුමන තීරු වලටද දත්ත ඇතුළත් කරන්නේ? ඒ තීරු වලට ඇතුළත් කරන දත්තය කුමක්ද? එතකොට පුතේ මෙතන attribute 1 කියන තීරුවට value 1 තමයි ඇතුළත් වෙන්නේ. attribute 2 කියන තීරුවට value 2 කියන අගයයි ඇතුළත් වෙන්නේ. තේරෙනවද? එතකොට මේකෙදි අපි හිතන්න ඔයා මේ දෙන්නව මාරු කරනවා. ඒ කියන්නේ attribute 2 මෙතනට ඇවිල්ලා attribute 1 මෙතනට එනවා නම් දැන් මොකද වෙන්න ඕනේ? මේ දෙන්නත් එලෙසම මාරු වෙන්න ඕනේ. එතකොට ගැටලුවක් නැතුව අදාළ තීරු වලටම දත්තේ ඇතුළත් වෙනවා. හරි. යමු අපි බලන්න. හරි. මෙන්න අපේ තියෙන උදාහරණය මොකද්ද? ස්ටුඩන්ට් ටේබල් එක තියෙනවා. ස්ටුඩන්ට් ටේබල් එකට අලුතෙන් දත්තයක් ඇතුළත් කරන්න කියනවා. මොකද්ද ඇතුළත් කරන STID එක 106 first name මුල් නම ඉන්දික දෙවෙනි නම පෙරේරා ඇඩ්‍රස් එක ඊළඟට එයා ඉන්න සිටි එක ඊළඟට ස්ත්‍රී පුරුෂ භාවය සහ ඒ ළමයාගේ පන්තිය ඇතුළත් කරන්නයි කියලා කියන්නේ. insert into student ඇතුළත් කරන්නේ ස්ටුඩන්ට් වගුවට. ස්ටුඩන්ට් වගුවේ කුමන තීරු වලටද? STID first F name L name address city gender class. ඔය කියපු ඉස්සෙල්ලා අර වගුවේ තියෙච්ච සියලුම තීරු වලට ඇතුළත් කරනවා. මේ තියෙන්නේ STID F name L name address city gender class. ඔය කියපු සියලු තීරු වලට මේ දත්තය ඇතුළත් කරන්නයි කියලා කියන්නේ. මොනවද මේ දත්තේ තියෙන්නේ? STID එකට දාන්නලු 106 F name එකට ඉන්දික L name එකට පෙරේරා address එකට නම් 3 Park Road කියන එක ඊළඟට city එකට දෙහිවල gender එක male class එක 7 කියන එක දත්ත ටික ඇතුළත් කරන්න. එතකොට සියලුම තීරු වලට
මේ දත්ත ඇතුළත් කරන්න වෙනවා නම් අපිට all කියන එක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේක select නෙමෙයිනේ. all එකක් පාවිච්චි කරන්න බෑ. දැන් එහෙනම් මේ ටික අපිට අමතක කරලා දාන්න පුළුවන්. සියලුම තීරු වලට ඇතුළත් කරනවා නම් මේ ටික අමතක කරලා insert into student වගුවට ඇතුළත් කරන්න values. කෙලින්ම වගයන් ටික ඇතුළත් කරනවා. හැබැයි පුතේ දැන් මෙහෙම තියෙනකොට මෙතන තියෙන අගයන් අපිට මාරු කරලා ඇතුළත් කරන්න පුළුවන්. first name මේ මොනවාද? first name එක අපිට ඕන නම් class එකට පස්සේ first name එක class එකට පස්සේ අර ගන්න පුළුවන්. එතකොට වෙන්නේ මේ ඉන්දික කියන කෙනාව මෙතනට අරගෙන දාලා දත්ත ඇතුළත් කිරීම ක්‍රියාත්මක කරන්න විතරයි. හැබැයි මෙතනදී මේ දෙවන ක්‍රමවේදයේදී එහෙම කරන්න බෑ. මේ දෙවන ක්‍රමවේදයේදී පුතේ අනිවාර්යෙන් කරන්න වෙන්නේ මේ ඕඩර් එක එලෙසම අනුගමනය මේ වගුවේ තියෙන තීරු පිළිවෙල එලෙසම අනුගමනය කරන්න ඕනේ. කිසිම තීරුවක් මගහැරීමක් සිද්ධ කරන්න බෑ මේ තුලදී. සියලුම තීරු වලට දත්ත ඇතුළත් කළ යුතුයි. ඒකත් නිවැරදි අනුපිළිවෙලින්ම ඇතුළත් කරන්න වෙනවා. වගුවක දත්ත ජාවත් කාලීන කිරීම. තියෙන දැනට ඇතුළත් කරලා තියෙන දත්ත වගුවක තියෙනවා නම් මොනවා හරි දත්ත මේ දත්ත අපට අවශ්‍ය පරිදි වෙනස්කම් කරන්නයි අපි මේ උත්සාහ කරන්නේ. මේකට අපි පාවිච්චි කරන අප්ඩේට් query එක. අප්ඩේට් අපි පාවිච්චි කරන syntax එක තමයි අප්ඩේට් අදාළ ටේබල් එකේ නම. මොන ටේබල් එකේද අප්ඩේට් එක කරන්නේ? අගයන් සෙට් කරන්න තියෙන්නේ. එතකොට මේ තීරුවටයි අගය සෙට් කරන්නේ. පුතේ මතක තියාගන්න මේ තීරුවට අගය සෙට් කරන අවස්ථාවේදී attribute 1 එකට value 1 set කරොත් මුළු වගුවේම තියෙන සියලුම රෙකෝඩ වල attribute 1 ඒ කියන්නේ පළවෙනි අපි යන් උදාහරණයක් හරිද දැන් මේකේ බලන්න මේ වගුවේ student F name එක දිලීප් මුළු වගුවේම ඉන්නේ දිලීප්ලද නෑනේ එතකොට මේ set කරන්නේ තීරුවට දිලීප් set කරා එයාගේ ජෙන්ඩර් එක ෆීමේල් සෙට් කරා. දිලීපා ෆීමේල් සෙට් කරා. හරි. එතකොට මේ තීරුව මේ වගුවේ ඉන්න සියලුම දෙනා දිලීපාත් නෙමෙයි. මේ වගුවේ ඉන්න සියලුම දෙනා ෆීමේල්ස්ුත් නෙමෙයි. ඒ නිසා අපි where clause එකක් අනිවාර්යෙන් පාවිච්චි කරනවා. ඒ where clause එකෙන් අපි වගුව තිරස් විභේදනයක් කරලා දෙනවා. මෙන්න මේ කියන කෙනා කවුද කියන්නේ බලන්න STID 106 STID එක 106 වෙන කෙනාගේ ෆස්ට් නේම් එක දිලීපා වෙලා එයාගේ ජෙන්ඩර් එක ෆීමේල් වෙන්න ඕනේ දැනට තියෙන අගයන් කොහොම වුණත් ගැටලුවක් නැහැ වෙන්නේ ඒ තියෙන අගය මත අලුත් අගය තැන්පත් කිරීම විතරයි මේකෙදි අප්ඩේට් එකේදී කරන්නේ මේ අප්ඩේට් query එක ක්‍රියාත්මක කරාම අපට ලැබෙන ප්‍රතිඵලය මේ තියෙන්නේ මොකද වෙන්නේ එයාගේ ෆස්ට් නේම් එක තීච්ච තැනට දිලීපා ඊට පස්සේ එයාගේ මේල් ජෙන්ඩර් එක ෆීමේල් වුණා. ඔය දෙක වෙනස් වෙනවා. අවසාන වශයෙන් අපි සාකච්ඡා කරන වගුවක තියෙන දත්තයක් මකලා දාන්න. එතකොට අපි පාවිච්චි කරන syntax එක තමයි delete from table name එක. යම් වගුවක තියෙන දත්ත මකන්න කියනවා. මතක තියාගන්න පුතේ වගුවක් ගත්තාම මේ වගුවේ දත්ත තියෙනවා පල්ලෙහාට ඕන තරම් දත්ත තියෙයි මේ දත්තේ පමණක් කියලා මකන්න බෑ පුතේ මේකේ තිරස් විභේදනය ඒ කියන්නේ දත්ත රෙකෝඩ වශයෙන් තමයි අපිට මකන්න වෙන්නේ මොකද මේක delete කියලා අර select query කියලා එනවා වගේ මෙතන column ටිකක් සටහන් කරන්න බෑ delete from table එතකොට table එකක තියෙන දත්ත මකන්න මොකද්ද කියන්නේ කොහොමද where condition තිරස් විභේදනය කරන්න හිතන්න මෙයාගේ මේ මෙතනින් එයා අල්ලගත්තා නම් මේ දත්ත රෙකෝඩේම මැකෙනවා එකක්වත් ඉතිරි කරන්නේ නැහැ ඒ නිසා අනිවාර්යෙන් පුතේ මේ where clause එක නිවැරදිව යොදන්න ඕනේ where clause යොදනකොට අපි අර සංසන්දනාත්මක අගයන් පාවිච්චි කරනවා greater than less than greater than no equal වගේ දේවල් පාවිච්චි කරනවා. එතකොට පුතේ මේක වැරදි විදිහට මේ සටහනක් යෙදුනොත් මේ කන්ඩිෂන් එකක් කොන්දේසියක් වැරදි විදිහට යෙදුනොත් අපේ දත්ත වගුවේ තියෙන විශාල දත්ත ප්‍රමාණයක් නාස්ති වෙලා යන්න පුළුවන්. ඒ නිසා බොහොම පරිස්සමෙන් මේ where clause එක අපි ක්‍රියාත්මක කරන්නම වෙනවා.
ගමු උදාහරණේ ශිෂ්‍ය වගුවේ STID අර අපි අප්ඩේට් කරපු එක්කෙනා අලුතෙන් දාපු එක්කෙනාව ඉවත් කරන්නලු. මොකද කරන්නේ? delete from student වගුවේ ඉවත් කරන්න where අන්න කන්ඩිෂන් එකේ කියනවා පුතේ STID සමානයි 106. STID එක 106 වෙන කෙනාගේ දත්ත ඉවත් කරන්න. එතකොට පුතේ STID එක 6 වෙන කෙනාගේ දත්ත ටික ඉවත් වෙලා යනවා. එතකොට අපේ දත්ත වගුවේ තියෙන දත්ත ඒ අදාළ STID 6ට අදාළ සියලු දත්ත ඉවත් වුණාට පස්සේ ඒ දත්ත රෙකෝඩේ අපේ ළඟ ආපහු ඉතිරි වෙන්නේ නැහැ. අද දිනට මේ වැඩසටහන යටතේ මම සාකච්ඡා කරන්න යෙදුණු DML කොටස දත්ත අර්ථ දැක්වීම දත්ත මෙහෙවීමේ භාෂාව කොටස මෙතනින් ඉවර වෙනවා. ඕගොල්ලන්ට මේ වැඩසටහන නැවත නැවත channel NIE YouTube නාලිකාව හරහා අන්තර්ජාලය ඔස්සේ නරඹීමේ හැකියාව තියෙනවා. ඒක නරඹලා මේ SQL කේතකරණය ගැන දැනුම ලබා ගන්න ඕගොල්ලෝගේ නිපුණතාවය අත්පත් කරගන්න. එහෙමනම් නැවතත් මෙවැනිම වැඩසටහනකින් අපි හමු වෙමු. ආයුබෝවන්.